අර නිරෝගිමත් කෙනාගේ එක අරගෙන අපිට තියෙනවා. තියලා ඒක ඥානගත කරනවා. සතියකට විතර පස්සේ අරක ඥානගත වෙනවා මේවදියව නැහැ. නිරෝගී. ජීන් තෙරපි, ක්ලෝරෝසෝම් රිප්ලේස්මන්ට්. ෆාමසි නෑ. ලෙඩවලට ඔක්කොම කරන්නේ අරක තමයි. ජීන් තෙරපි කරනවා. ඥාන වලට තෙරපි එකක් කරනවා. තෙරපි එකක් කරලා ඒක අඩි ගස්සනවා. ක්ලෝරෝසෝම් රිප්‍රෙස් කරනවා. නැවත රීප්‍රෙස් කරනවා. රීප්‍රෙස් කරාම හරියනවා. ෆයිල් ඔක්කොම හැමතැන විසිරලා තියෙන ඔක්කොම හරියට පිළිවෙලට කරනවා. ඒවා රීප්‍රෙස් කරලා දානවා. ක්ලෝරෝසෝම් රිප්ලේස්මන්ට් කරනවා. එතකොට ෆාමසි වල මේ බේත් කතන්දර නෑ ඒ කාලේ. බේත් එතකොට බේතම පරණ ටෙක්නොලොජි. ඒ තිබුණ ඒවා කසාය කිව්වම ගල් යුගයේ ටෙක්නොලොජි. එතකොටත් අපි තම්බනවා. මුට්ටිය තියලා පට අටට එක තම්බනවා අපි. එච්චර ට්‍රීට්මන්ට් තියෙනවා. දැන් මේක ජාන වලට දැම්මාම අමුතෙන් එයා ගන්නෙ. අමුතෙන් ගත්තාම එයා නැවත ඒක තියාගන්න. මොකද්ද ඒකට හේතුව? යම් කිසි දෙයක් දැන් මේ කන ඔබ වහන්සේගේ කියලා මම කිව්වම ඔව් මගේනේ. එදා ඉඳලා ඔබ වහන්සේ කන පරිස්සම් කරනවා. මේ සෙරප්පු දෙක අද ඉඳලා ඔබ වහන්සේගේ. ඔබ වහන්සේ ඉලිපුර අපු මම සෙරප්පු දෙකෝ. මගේ සෙරප්පු දෙක නම් කය කොටසක් වෙන්න එපා. නම කය කොටසක් නෙමෙයි. නමුත් ඔයන ඔබ වහන්සේ කියන එක මගේ කියලා. ඒ වගේ මේ කයෙත් තියනවලු අර ප්‍රාණ ශක්තිය කියන එකට අඳුනා ගන්න පුළුවන්. පච්චයක් කොටලා ඒ තට්ටු හතෙන්ම යටට ගිහලා ඒක ඥාන වලටම යනවා. ඊළඟ කොටලා තිබ්බම එයා දන්නවා මේ තියෙන කැලල්ල එයාගේ කොටසක් කියලා. මේ අත කන නාසය මේ ඇඟිලි මේ ඔක්කොම අඳුනගත්තා වගේ පච්චෙත් අඳුනගත්තා. කොච්චර සෛල එතන මැරුණත් නැවත කොළ පාටමයි යදෙන්නේ. ඇයි ඒක එයා අනුමත කරගෙන තියෙන එයාගේ කොටසක් කියලා. ඒ වගේ එකක් තමයි අර ක්ලෝරෝසෝම් එක රිප්ලේස්මන්ට් එකෙන් කරන්නේ. හැබැයි කසායෙන් ඒක නෙමෙයි කරන්නේ. කසායෙන් කරන්නේ අරක තම්බලා බඩවැල් වලින් බඩට යවුවාම HCl එක තැම්බිලා ඒක ලේ වලට උනලා ලේ එක අර කෝච්චියක් යන්නේ පාරේ. මේ විදිහට යනවා කිය හැමතැනම මිනිස්සු බයිනවා නගිනවා මේ විදිහේ ලේ පුරාවටම විසිරිලා ඒ ලේ වලින් ඒ අවශ්‍ය කිමිකල් ටික ඒ තැන් වලට බයිනවා අරව නගිනවා බයිනවා ඕමම හැමතැනටම ගිහලා අර ඔක්කොම ක්ලියර් කරනවා. හැබැයි ඒක තුළ ඥාන විකෘති වෙන්නේ ඥාන විකෘති නර ලෙඩේ විතරයි තනියෙ වෙන්නේ. දැන් මේක කෙලින්ම අර ඥාන වලට යන නිසා ඥාන විකෘති වෙනවා. ඩැමේජ් වෙනවා. ඒකට අදාළ නැති එකක් දීලා තිබ්බාම අරි ගියාට කාලයක් යනකොට සයිඩ් ඉෆෙක්ට් එනවා ඒකට. ඒ නිසා මිනිස් සංගතිය විනාශ වෙන්නේ ඒක තමයි හේතුව. සීග්‍රේ මනුෂ්‍ය වර්ගය නැති වෙනවා. ඒ කාලේ වෙනකොට ඒගොල්ලෝ ඒක හරි කියලා හිතනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියලා එකක් කාලා තියෙනවා බංසි. පාරවල වල ගොඩක් ඩ්‍රයිවර්ලා ඉන්නේ මේ රොබෝලා. තින්දුති. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්. කරන්නේ අර මිනිස්සුන්ට හිතන්න පුළුවන් විදියට කමාන්ඩ් ටිකක් දාලා ඒ මිනිස්යාගේ ප්‍රතිචාර ඔක්කොම බලලා ඒ විදිහේ චිප් එකක් හදලා ප්‍රොසෙසර් එකක්. අදලා ඒක ඉන්සර්ට් කරන රොබෝ එකට. එයාත් ඒ විදිහටම හිතන්නේ. ඒ විදිහටමයි කරන්නේ. එයාට ඔක්කොම කමාන්ඩ් තියෙනවනේ. ගැටුණා මුස්සන්න ඕනේ. අර මාදන මුත්තගේ පොත කටපාඩම් කරුවා වගේ. ඒක ඔක්කොම තියෙනවා. ලිස්ටලා ගන්න මුස්සන්න ඕනේ කොහොමද? පාංගිදියා කම්බුනාම ඒක කන්න ඕනේ කොහොමද? මාදන මුත්තගේ පොතේ ඔක්කොම තියෙනවා. ඒ වගේ අර චිප් එක ඔක්කොම තියෙනවා විස්තර. හැබැයි ඒ විස්තර ඔක්කොම තියෙනවනේ. ඒ විස්තරත් එක්ක බැරි වෙලාවත් රොබෝලා ඉතුනොත් එයි අපි මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨයි. අපි කන්නේ බොන්නේ නැහැනේ. අපි ඔක්කොම කරන්ට් වලින් වැඩ කරන අපි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයි. ඒකේ මරන්න කරන්න ඔක්කොම තියෙනවනේ. ඉන්සා කරන්න පීඩා කරන්න ඔක්කොම තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක බැරි වෙලාවත් නියුරල් එන්ජින් එක එකතු වෙලා බයෝ චිප් ඔක්කොම එකතු වෙලා ඒගොල්ලෝ ඉතන්න පටන් ගත්තොත් බැරි වෙලාවක රොබෝලා පොළවට මොකද්ද වෙන්නේ? මිනිසුන්ට මොකද වෙන්නේ? මුළු මිනිස් සංගතියම නැති කරනවා. රොබොටික් පාලනයක් කරනවා. උන් ඡන්දය ඉල්ලනවා. සැටලයිට් වලින් ඡන්ද අර මාක් කරන ඔක්කොම පාලනය කරන වෙනස් කරනවා. වැඩි ඡන්දෙ දිනනවා. රොබෝ ජනාධිපති කෙනෙක් වෙනවා. මොකද්ද වෙන්නේ යන්නේ? දැන් ඇත්තටම මේ මොනවාරි කොටාගෙන හිටවල කාලා බීලා ජීවත් වෙලා මැරෙන්න මේව අවශ්‍යද? රොබෝ අවශ්‍යද? රොකට් අවශ්‍යද? න්‍යාස්ටික බෝම්බ අවශ්‍යද? T-50 අවශ්‍යද මනුස්සයෙක් ජීවත් වෙන්න? නිකන් වපුරලා වී ටිකක් කපලා මේ පරිප්පු ටිකක් විලා කාලා බිලා කියන්නේ ඉරණ. නිකන් ඉන්න බැරුව මේ මහ පොළොවට දෙයි ටික මුන් ඔක්කොම එකතු වෙලා තමයි කපලා තියෙන්නේ.
කට්ටඩිය උදේන රෑ වෙනකන් කතරගම කෑ ගන්නේ. එයා දෙයි කැපෙන්නේ ඇත්ත දෙයි ටික කපලා තින්නේ මේ ලැබ් වල සයන්ටිස්ට්ලා. දිනුව කියලා තාක්ෂණය කියලා මුළු මහ පොළොටම උණියම කළා. දැන් මෙච්චර තෙල් අර්බුදයක් ඇවිල්ලා තියෙනවනේ. ඩීසල් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවනේ. බස් ඔක්කොම නවත්තලානේ. මට කියන්නකෝ දැන් බස් ඒ ඔයා ගත්තේ නැත්තම් එදා ඉඳලා කරත්තනම් තෙල් නැහැ කියන එක අපේ ප්‍රශ්නයක්ද? තෙල් ඉවරලා. ඇත්තට මාර වැඩේනේ. අපි යනවා පාඩුවයි අපේ ප්‍රශ්නයක් නැහැ නේ. හයිබ්‍රිඩ් වාහන BMW Benz මේ ඔයා ගත්ත නිසා මේ තෙල් ප්‍රශ්නය ආවේ. එදා ඉතින් කුප්පිලාම්පොලි මිනිස්සු හිටියේ නැද්ද? පන්දම් පත්තු කරන ගියේ නැද්ද? අර පොල්ලත්ත පත්තු කරගෙන මිනිස්සු ගියේ නැද්ද? ගියානේ. උළුවත්ත පත්තු කරගෙන ගියානේ මිනිස්සු. හැබැයි මෙතන ඩයිනමෝ කරකන්න ඩීසල් නැහැ. මාර ඩයිනමෝ කියන කන දෙයක් දන්නේ නැහැ නේ. මිනිස්සු යනවා පාඩු ප්‍රශ්නයක් නැහැ. ඔයා ගත්ත නිසානේ දැන් ප්‍රශ්නේ මිනිස්සු කෑ ගන්න කරන්ට් ඕනේ කියලා. නිකන් ඉපදිනකොට කරන්ට් එක ඩයිනමෝ එක කන්ඩෙන්සර් එක අරගෙන ඉපදුනා වගේ. කෑ ගන්නවා කරන්ට් ඕනේ කියලා. ඉපදිනකොටම යතුරු අරගෙන ඇවිල්ලා තියෙන වාහනේ. ඉතින් ඩීසල් කෑ ගන්නවා ඩීසල් වලින්. තාක්ෂණයෙන් මිනිස්සු ගොඩාක් හොයාගන්න ඔයගෙන ප්‍රශ්නත් වැඩි. ප්‍රශ්න වැඩි. කම්පියුටර් මොකක්ද තිබුණේ නැහැ. 80 ගණන් වල ටීවීත් නැහැනේ. මොකවත් නැහැ නේද? පරණ කරන ඇන්ටනා එකක් දාලා රේඩියෝ කාන ජාතිකමය සේවය විතරයි තිබුණේ. දැන් ඉන්ටර්නෙට් ස්පීඩ් මදි කියලා මිනිස්සු පෙළපාලි යනවා. යූබර් තාක්ෂණිය ඕනේ කියන ඉතින් බලන්නකෝ. මේක හොයාගත්ත නිසා ප්‍රශ්නනේ. මොකද නැත්තම් මිනිස්සු පාඩේ ඉන්නවා. ඒ ගල් ටෙලිග්‍රෑම් එකක් ගාලා නිකන් ඉන්නවනේ. කිරියත්තට අමාරුයි මේ ආදානේ අනිත්තා. ප්‍රශ්න ඉවරනේ. එහෙනම් ටෙලිග්‍රෑම් එක ගාලා රුපියල් 20ක් දීලා ටෙලිග්‍රෑම් එක ගාලා නිකන්. කිරියත්ත අසාධ්‍යයි 8 වෙනිදා දාන්නේ මේ අනිද්දා. හරිනේ කතාව. ඒ කියන්නේ මැරිලා දවස් 5ක් වෙනවා. ඒවා දියුණු වෙලා උපරිම ගිහිල්ලා 2G මදි වෙලා 3Gත් මදි වෙලා 4G දුන්නානේ. දැන් සන්තෝෂයි. දැන් 5G ඉල්ලනවනේ. දැන් 6G ඉල්ලනවා. 7G ඉල්ලනවා. ඕමෝම ගිහිල්ලා මේ වායු ගෝලයේ තියෙන තරංග වල තියෙන හැටම් පුපුරනවා. සැටලයිට් එකෙන් යවන දත්ත ධාරිතාව දරන්න මේ කියන කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් අණු වලට දරන්න බෑ. per second 1 GB download කරන්න per second තප්පරයට 1 GB එන්න ඒ processor කොච්චර ස්පීඩ් දෙන්න ඕනේ. ඒ ඩවුන්ලෝඩ් කරනකොට හදින ධාරිතාව ස්පීඩ් එක කොච්චරද කියන ඒවා මිනිස්සු හරහා නෙමෙයි යන්නේ. බිල්ඩින් හරහා නෙමෙයි යන්නේ. කොච්චර ලොකු ආපදාවක් ඇති වෙනවද මේ සත්වයන්ට ජීවින්ට මේ කුරුල්ලන්ට සත්වයන්ට. 5G ඇක්ටිව් කරලා බලන්නකො මේ පළාතේ තියෙන කුරුල්ලන්ට මොකද්ද වෙන්නේ කියලා. ඒ තරංග වල ධාරිතාව වැඩි කුරුල්ලෝ ඉන්නේ නැහැ. සත්තු ඉන්නේ නැහැ. ඔක්කොම සත්තු ඔක්කොම යනවා. උන්ට දැනෙනවා මේ ධාරිතාව වෙනස් වෙලා කියලා. මිනිස්සුන්ට දැනෙන අන්තිමට ICU එකට ගියාමනේ. අන්තිමනකම් දැනෙන්නේ නැහැ. සත්තුන්ට දැනෙනවා ඒක. මාපොළොම ඉවරයි. තාක්ෂණය කියලා ඉතින් ඇත්තටම තාක්ෂණය නිසා මේ ඔක්කොම දියුණු වුණා නම් බිල්ඩින් නැදුණා නම් වාහන හැදුණා නම් රටවල් පෝසත් වෙන්න එපායි. මට කියන්නකො ණය නැති රටක් තියෙනවද කියලා. එහෙනම් මුන් තාක්ෂණය කරලා තියෙන ඔක්කොම ණය වෙන එකනේ. මුන් ලෝකෙන් ඔක්කොම රටවල් ණය වෙලානේ. මිනිස්සු ඔක්කොම ණය වෙලානේ. යන්නේ මන් නැහනේ. මෙච්චර තාක්ෂණය දියුණු වෙලා නම් ආල් රුපියලයකට දෙන්න පුළුවන් නේ කිලෝ එක. අද කණ්ඩ ආල් නැහනේ මිනිස්සු කොළපොතු කනවනේ. සතියක් දෙකක් මිනිස්සු බත් කාලා නැහැ නුවර පළාතේ සමහර පැතිවල. අල කන්නේ. ඕන් තාක්ෂණය දියුණු වෙලාලු. මෙච්චර දියුණු වෙනා නම් මේ වගාවල් දියුණු කරන්න එපායි. බත් පාර්සලයක් දුන්නාම ඔබ වහන්සේගේ ඇඟේ ලේ වුණනව නේද? හොඳ රයිස් එකක් පොට්ටු එකක් බුරියානි එකක් ගිහලා ලැබ් එකට දාලා ලේ පයින්ට් එකක් ඉල්ලන්නකෝ. තාක්ෂණය දියුණුවා. බත් පාර්සලේ මේ පැත්තෙන් දැම්මම අර පැත්තෙන් ලේ පයින්ට් එක එන්න එපායි. මොකක්ද දියුණු වෙලා නැහනේ. බඩේ තියෙන තාක්ෂණයවත් තාම මැෂින් එකට අරන් නැහැ. විනාශයට විතර අදාගෙන තියෙන ඔක්කොම. වීටික කැපෙනකොට, භූතයාගෙන් පෙරේතයාගෙන් කැපෙනකොට, සුනාමි කරනකොට 60ක්වත් බිමට ඇලෙන්නේ නැතුව පරිසම් කළා ඒ ධාන්‍ය ටික ආරක්ෂා කරන්න මැෂින් එක තාම හදලා නැහැ. කපනකොට 120ක් ටික පොළොට යනවා. අද එක උණ්ඩෙට මරන්න T5 සිස්ටම් හදලා තියෙනවා. බලන්න තාක්ෂණ කොච්චර දුර්වලද කියලා.
අත්‍යවශ්‍ය දේවල් මොකක්ද හදලා නැහැ. CC 4000 කියයි 5000 කියයි Lamborghini කියයි. ඉතින් ඒක ඇප්පිච්ච මිනිස්සු කවුරු බේරිලා නැහනේ. ඉතින් මොකටද ඒ වාහනේ? ඇප්පිලා කුඩු පට්ටම් වුණා මනුස්සයට මොකවත් වෙලා නැහැ. කෙස් ගාටද? ඒක තමයි වාහනේ. ඉස්සරහා තියෙන එයා බෑග් කියලා එකක්. ඒක පිම්බිලා උස්මම ඉර වෙලක් මැරිලා තියෙනවා මිනිස්සු. රායි මොනවද කතා කරන්නේ? මොකක්ද දිනු වෙලා නැහැ ඔක්කොම විනාශයට ගිහින් තියෙනවා. මේ තියෙන කඩවල් වල තියෙන පරිප්පු අරමෙව බලන්න ඔක්කොම ස්ප්‍රේ කරලා තියෙන හැටි. ගුල්ලෝ ගහන්නේ නැහැ, ගුල්ලෝ පරාතේවත් නැහැ. ආසාවට ගුල්ලෙක් නැහැ බලන්න. අපි කල්පනා කරන මේ පරිප්පු වල මුං ඇට කඩල වලට ගුල්ලෝ තරහා වෙලාද? ඇයි මුං ඔය අපලාත එන්නේ ස්ප්‍රේ කරලා තියෙන ඒවා. අවුරුදු 2 තිබුණා ඒ පැකට් වලට මොකවත් වෙන්නේ නැහැ. වාසනේ විකුණන්නේ. ඒ සල්ලි අරන් ඒගොල්ලන්ගේ දරුවන්ට කන්න දෙන්නේ. ආල් වලට ස්ප්‍රේ කරනවා. තාක්ෂණෙ දිනු වෙලා. තාක්ෂණෙ දිනු වෙලා. හරියට මිනිසුන්ට ස්වභාවිකව කන්න පළතුරක් නැහැ. නිරෝගීමත් ඉන්න බොණ්ඩ කැඳ ටිකක් නැහැ. එළවලුවක් නැහැ. ඔක්කොම වස. ඔක්කොම වස. ඇව්වම දැන් තාක්ෂණෙ දිනු වෙලා. හරිනේ අවුරුද්දක්නේ එක සැරයකට වී හම්බ වෙන්න අවුරුද්දක් යනවා. මාස 10 11 වී නේ තිබුණේ. දැන් දෙකමාරෙන් වී ටික හම්බ වෙනවනේ තාක්ෂණෙ දිනු වෙලා තමයි. බොයිලර් කුකුළු වගේ තමයි. ඒ ආල් කන මිනිස්සුන්ගේ ඇදෙන ලේ ටිකයි ජාන ටිකයි බැලුවම ඒගොල්ලොත් එහෙම තමයි. 100ක් ඉන්නේ මේ 40 50 කෙනෙකුට මැරෙනවා. මාස දෙකමාරේ වී කෑවාම ඒ මිනිස්සුත් ඒ මාස දෙකමාර බොයිලර් කුකුලෙක් නේ ඊට පස්සේ. ඒවම කියන තාක්ෂණෙ දිනු වෙලා. ඕසෝන ස්තරේ සිදුරු වෙලා විස වායු වෙනවා අර මේක කෑ ගන්නවනේ මිනිස්සු රටවල විද්‍යාඥයෝ. ඉතින් මිනිස්සු ගල් ගාලා ඩීල් කරේ මට ඉස්සෙල්ලා ඒක කියන්නකෝ. කළු ගල් වලින් ගඩොල් බාග වලින් ගාලා ඉල් කරේ නෑනේ. ගඩොල් එච්චර දුර විසි කරන්නත් බෑනේ. ඒතර මුන් රොකට් යාවල ඉල් කරලා කෑ ගන්නවා මේක ඉල්ලුණා ඉල්ලුණා. ඉතින් රොකට් හදන්න නැතුව ඉන්න තිබුණානේ. තාක්ෂණෙ දිනුනලා. කවදාකවත් මිනිස්සේ මැරෙන්නේ නැල්ල පිටසක්වල ජීවෙන්නේ. ඒක ශ්ලෝකයක තියෙනවා ඒක. මිනිස්යාගේ අවසානයේ මිනිස්යාගේ තීරණය කරන්නේ. මනුස්වර්ගයාගේ. ඒ කාලේ හැමතිස්සෙම මේ ලෝකයා පටන් අරගෙන සත්ත්ව පරිණාමයත් එක්ක මිනිස්යා පහළ වුණාම ඒ මිනිස්යාගේ ඉරණම ඒ වර්ගයාව සම්පූර්ණ විනාශ කරන එක තීරණය කරන මේ මිනිස්යාමලු. කොච්චර තිබුණත් මදීනේ. කොච්චර තිබුණත් මදි. ඇඳුම් 25ක් විතර තියෙන අල්මාරිය තව ගන්නවනේ. මදි. උන්දට කැරකින රෝද අතර ගමනොත් යනවා. ඒත් තව වාහනයක් ගන්න. මීට වඩා අලුත් තාක්ෂණය ඕනේනේ. මේක 2018 මොඩල් එක. හරිනේ. එන 22 මොඩල් එකක් ඕනේ නේ මනුස්සයාට. යකඩ වලින් තමයි කෑම කන්නේ. අර මුල්ලු වලින් රේක්ක වලින් තමයි කෑම කන්නේ. අර එකෙක් ඉන්නවා රේක්ක වලින් ඇද කනවා. මොකද කියන්නේ කියුටස් යනවලු. හරිනේ කතාව. කියුටස් එකේ තපරාදිනේ. එන උට සවලක් උදල්ලක් මුල්ලුවක් රේක්කයකින් තමයි දෙන්න ඕනේ. ඔව් බත් කන්නේ නූල්ලස්සකම කන්නේ රේක්කෙන්. හරිනේ. ඔළුව සම්පූර්ණ අවුල්නේ උනේ. කොයි කාලේ මිනිස්සු රේක්ක වලින් කෑම කෑවේ. දැටි පාක් විතර තියෙන රේක්කෙන් හදින. ඕ මඩල තමයි කන්නේ. එමන් කියන්නේ දියුණු වෙලා. ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා. අද අපි ගිහිල්ලා සසර දුකයි කියලා කිව්වම මේ මිනිස්සු අපට ඉනා වෙනවා. තබාරුම් හැරලා ඕනතරම් බොණ්ඩ පුළුවන් පබ් හැරලා තිනවා. රෙස්ටුරන්ට් තිනවා. කොත්තු කොටනවා බාබිකියු තිනවා. ඉතින් සසර දුකයි කියලා අපි කිව්වා මේ මිනිස්සු ඉනා වෙන එක සාධාරණයි. දුක තවත් දුකකින් එක වහලා තියෙන්නේ. පපුවේ මස් කැල්ලක් ගියාම කලව වලින් කපලා උඩට දාන්නේ. දාලා මාලා එක ලස්සනට අර ප්ලාස්ටික් සර්ජරි කරලා තිබිච්ච විදිහට මදනවා. හැබැයි මිනිස්සු හදන්න සන්තෝෂයි. හැබැයි මිනිස්සු දන්න කකුල කැල්ලක් නැහැ. ඒ කකුල කැල්ල අඩු වෙලා තමයි උඩ කැල්ල ඇදිලා තියෙන්නේ. ඒකට විසඳුමක් නෑ. එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන්නේ. දුක දුකෙන්ම වහලා තියෙන්නේ. ඒක කාටවත් දැනෙන්නේ නෑ. ඒක දැනගන්න තුනක් නෑ. පුදුමාකාර වේගයෙන් මිනිස්සු විනාශයට යනවා. තාරකා විද්‍යාඥයෝ කියලා විශේෂ කොටසක් ඉන්නවනේ. ඉතින් උන් බලන්නේ මේ අඟහරු පැත්තේ මොනවද තාරකා තියෙන. හරිනේ. උට කල්පනා කරනවා. එතකොට හඳට උතුරු පැත්තෙන් යන්නේ මොන තාරකාද?
ඌ කල්පනා කරන්නේ ගෙදරට උඩ තියෙන වැවට වයින්නේ කවදාද කියන එක ඌ කල්පනා කරන්න බලන්න. ගේ උඩ තියෙන වැවට වයින්නේ කවදාද කියන එක ඌ බලලා කියන්න එපා මිනිස්සුන්ට වපුර ගන්න. ඒක කියන්නේ අඟහරු වලට මූණලා ඉන්න ග්‍රාහය කවුද පරීක්ෂණ කරනවා. එයාට වියදම් කරන්න ඕනේ. චර දුර්වලද බලන්න. මිනිසුන්ට උදව් කරන්නේ. මිනිස්සු සත්‍යය කියන්නේ තිරිසන්නුන්ට වඩා බොහොම ශ්‍රේෂ්ඨයිනේ. මට කියන්නකෝ කොයි කුකුලගේ අම්මද මාළු මඩම ඉන්නේ. කොයි අරකගේ අම්මද තාත්තද මාළු මඩම ඉන්නේ. අරක් කවදාවත් අම්මා තාත්තා මාළු මඩමට දාන්නේ නැහැ. බල්ලුන්ගේ මහ බල්ලා කොයි හරි මාළු මඩම කනාත මඩමක දැකලා මට කියන්න. නා උන් කැම ටිකක් දීලා බලා ගන්නවා. අපි ජාතක කතාවලත් බලලා තිනා ඉතිකර වයසට ගිය සිංහයා ඒ තාත්තා මොනවාරි අර දරුවා ගිල්ල මොනවාරි එකක් දඩයන් කරගෙන නැලා දෙනවා. ඒ තිරිසන්නු ළඟ තියෙන ගති ගුණවත් නැහැ. අම්මතනම මාළු මඩන්නේ. රටේ මීටර් 100ට මාළු මඩමුයි තබාරුමු. කො දිනු වෙලා. ඉරිලා. කිසිම මාළු මඩක මම දැක්කේ නැහැ බල්ලේ පූසෙක් ඉන්නවා. ඒ පූස් පැටිය අම්මා පූසාගෙන නැලා අතහැරලා නැහැ එන්න. ඒ කියන්නේ පූසක් දන්නා මේ අම්මා මේ බලා ගන්න ඕනේ කියලා. එළුවාගේ තාත්තයි අම්මයි මාළු මඩම ගිහින් දාලා නැහැ. එළුවක් දන්නවා මේ මගේ අම්මා තාත්තයි බලා ගන්න ඕනේ. ඒ සතුන්ට තියෙන එකවත් අපට නැහැනේ. මෙච්චර ඉගෙනගෙන මෙච්චර දියුණු වල ටයිකෝඩ් ගාලා දෙමව්පිය ඔක්කොම ඉන්නේ මාළු මඩම. දියුණු වෙලා නැහැ මේක පිළිහිලා තියෙන්නේ. රටක ගස් තියෙන ප්‍රමාණයට අනුවනේ රැස්ස තීරණය වෙන්නේ. එතකොට මේ ඉඩෝර කාලේ කවුද තීරණය කළේ? ගස් කපපු අපි නෙමෙයිද? රටකට මෙච්චර දව සංස්ථාවල් මොකටද? හැම බලන්නකෝ කොච්චර ලීමෝල් වල තියනවද කියලා. මෙට්‍රික් ටොන් ලක්ෂ ගණන් තියෙන ලී රටේම එකතු කරුවා. වහීද මේමවත් වතුර තියෙනක ලොකු දෙයක්. වතුර යට යනකොට මොනවද කරන්න ඕනේ? මිනිස්සු නම් බත් කනවා නම් මොනවද කරන්න ඕනේ? ගස් කපන එක නවත්තන්න ඕනේ. තියෙන ගස් ටික පරිස්සම් කරන්න. තව ගස් වවන්න ඕනේ. මොකද්ද කළේ මේගොල්ලෝ? නරලින් ගැව්වා. හරිනේ කතාව. තවත් වතුර යටට යනවානේ. අඩි 200කට යටට ගිහිල්ලා තියෙන වතුර එයාව අඩි 20කට උඩට ගෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. ආහාරලා අඩි 20 තියෙන වතුර ටික අදිනවා. ගස් කපන එක නවත්තන්නෙත් නැහැ. අර ඔළුවේ මොලේ කාලයක් ඇවිදිනකොට දෙදළද ටික පල්ලයට එනවනේ. ඒක එම පල්ලයට බෑලා දැන්. ඒ තියෙන්න ඕනේ තැන්වල නෑ ඒ ඔක්කොම ආයි ගනනලා එතනට තියන්න ඕනේ අවශ්‍ය තැන්වල. ඒක වෙන තැන්වල තියෙන්නේ ඒවා. පළවෙනි නළලින්ද ගානකොටම රටේ ප්‍රධානින්ට දැනෙන්න එපාය. මේ මාපොළේ වතුර දැන් අඩි 200ට යටට ගිහිල්ලා. එන තවත් යටට යනවා. එනම් මේ මාපොළොව සම්පූර්ණ වේලෙනවා. උපුරනවා. කුසිකර්මාන්තේ සම්පූර්ණ යන හිටිනවා. මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැතුව මේ මුළු රටම විනාශ වෙන මේක තේරෙන්න එපාය. චේන්ස් ඔක්කොම අත්තනකොට ගන්න එපාය. ඒ ඔක්කොම අයින් කරන්න එපාය. ගෙනනේව නවත්තන්න එපාය. ගස් කපන කට්ටියට අවුරුදු 25ක මරණ දඬුවමක් දෙන්න එපාය. ජීවිතාන්ත දක්වා හිරේ දානවා කියලා බය කරන්න එපාය. ගස් ටික ඔක්කොම පරිස්සම් කරන්න එපාය. නැවත ගස් වවන්න එපාය. එතකොට ටක් ගාලා අර වතුර ටික පොඩ උඩට එනවනේ. 200 180 වෙනවා 150 වෙනවා ඕමම උඩටම එනවනේ. උදළු පාරක් ගන්නකොට වතුර එනවනේ. රට වටේ මූදලු ඈරුවම් වතුර තියෙන අඩි 250ක් යටලු විනාශ වෙලා ඉවරයි නේ. ගොඩ ගන්න බෑ. මොන ධර්ම නැහැ. සැප විඳිනවා කියලා මිනිස්සු මොකද්ද කොළවල් එකතු කරන පස්සේ දුවනවා. කිසිම මිනිසෙක් වාඩිලා කල්පනා කරන්නේ නැහැ දියුණු වෙනවා කියන්නේ මොකද්ද? පිරිහෙනවා කියන එක. සැප විඳිනවා කියන්නේ මොකද්ද? නොදැනුවත්ව දුක් විඳිනවා කියන එක. ඉතින් මේ දෙක තේරුම් ගත්තේ නැහනේ කවුරු. මේ සපයි කියලා මේ මිනිස්සු නටන ඔක්කොම දුක්නේ විඳින්නේ. එයා දන්නේ නැහැ. ඒ නිසා නොදැනුවත්ව දුක් විඳිනවා. දියුණු වෙනවා කියන්නේ පිරිහෙනවා කියන එක. මේ කාරණා දෙක දන්නේ නැත්නම් ඉතින් මිනිස්සු ඔක්කොම පිරිහිලා යනවා. නිවන අපි කියන්න කැමති. කවුද හාන්න කැමති? එක විහාරස්ථානයක බණට වැඩලා 400ක් විතර සිල් අරගෙන පොයි දවසේ.
පැවිදි වෙන්න කැමති කට්ටිය අසුසුසන්න කියවම එකෙක්වත් උස්සන්නේ. හරි කමන්නේ පැවිදි වෙන්න බෑ. ඉතින් ප්‍රශ්න තියෙනවනේ. අද නිවන් දකින්න කැමති කට්ටිය අසුසුසන්න ඒත් උස්සන්නේ. දැන් නිවන් දකින්න අගමැති උන්ට කියන බණ මොනවද? ගෙවල් හදපල්ලා, ඌනියම් කරපල්ලා, මායින් වෙනස් කරපල්ලා, ඔප්පුලිය පල්ලා, ඉඩම් ගනිල්ලා, වාහන ගනිල්ලා, මිනිසුත් එක්ක ගා ගනිල්ලා, නඩු කියපල්ලා. ඕකනේ බණ කියන්න තියෙන්නේ. එමනේ දස අකුසල වලින් වැළකෙන එකක් කියන්න බෑනේ. ඒක වැළකුණාම මේ මනුස්සයා නිවන් දකින්නවනේ. අද රහත් වෙන්න කවුරු කැමති නැහනේ. එතකොට ඒගොල්ලන්ට ඒක කියලා බෑනේ. මොකද්ද කියන බණ? බණ අහන්න මිනිස්සු කැමති නැහනේ. මෙච්චර දුක් විඳිලා තමන්ගේ දරුවා පැවිදි වෙනවට කැමති නැහනේ අම්මෙක් තාත්තෙක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම කැමති දුක් විඳිනවටනේ. කොයි අම්මද තාත්තද කැමති දරුවා පැවිදි වෙනවට? ඇයි හඬන්නේ? හඬනවා කියන්නේ මෙයාට වැරදුනා කියන එකනේ. කවුරුත්ම කැමති නැහැ. නිවනත් එක්තරා වීලුවක් වෙලා මිනිසුන්ට. අර නිවන් දකින්න ඕනේ කියන කට්ටිය බලන්නකෝ. නිවන වැඩ මොනවද කරනවද කියලා. සම්පූර්ණ දින නිවන් කලබලයක් නේ. කවුද උන්දට බණ කියන්නේ? කවුද ගැඹුරින් බණ කියන්නේ? කවුද අභිධර්මයෙන් කතා කරන්නේ කියලා හොයනවා. හැබැයි ඒ හොයන මිනිසයා කවදාරි තමන්ගේ ජීවිතේක අඩුවක් ඇදුවද? තනින් තන හැමතැනම නවත්ත කෑම කරන මේ කෑදරකම හැදුවද ඉතින්ලා? පාර යන මිනිස්සු කණ්ඩ වගේ බලන්නේ. ඒ තරම් රාගේ. හැබැයි යාට බණ කියන්න ඕනේ රාතන් වහන්සේ නමක්ලු. පුදුම වැඩේ. සාරිපුත්ත මොග්ගල්ලාන වගේ තියෙන්නත් ඕනේ. බිම බලාගෙන යන්න ඕනේ, සාන්ත දාන්ත වෙන්න ඕනෙලු. වටපිට හැරෙන්න විනාඩි 15ක් විතර කල් යන්න ඕනෙලු. වචනයක් කතා කරනකොට ඇහෙන්න බැරිලු. තුන්සි උරයි පාත්‍රات එක ගස් යට ඉන්න ඕනෙලු. මේ මිනිස්සු හැමදාම ඉන්නේ හොටෙල් වල තානායම් වල. හැබැයි යාට බණ කියන මිනිස්සු මෙන්න මේ පොලිටික් ගැවලා කියන්න ඕනේ. කිව්වත් එකක්වත් හදන්නෙත් නැහැ මේ මිනිස්සු. කොහොමද මිනිස්සුගේ ප්‍රතිපත්ති බලන්නේ? කොහොමද ලෝකයක් හදන්නේ? බුදුහාඳුර මේ නිසා වෙන්නති කල්ලාතු පිරිනවම් පෑවේ. බුදුහාඳුර දන්නා මේ ගමන යන්න බෑ කියලා. අද ලෝකයේ නිවන් දකින්න තැන කවුරුත් නැහැ. නිවන් නොදකින්න තැන ඉන්නේ. තෙල් නැහැ කියලා ඔක්කොම කෑ ගන්නවා පෝලිං වල දවස් ගණන් ඉන්නවා. අර සෙඩ් එකක් කරන මිනිස්සෙක් දැන් දවස් 3ක් බුදියාගෙන ඉන්නවා. උයාගෙන කනවා. මට කියන්නකෝ 3 දවසක් සිල් ගත්ත මිනිස්සෙක් ඉන්නවද කියලා එතන. සිල් ගන්න වෙලාවක් නැහැනේ මිනිස්සුන්ට. නිවන් දැක්කොත් රාත්තුරු. බණ අහන්න වෙලාවට ගිය මිනිස්සෙකුත් නැහැනේ. හතට බණ මේ මිනිස්සයා යන්නේ නැමෙට කැම කන්න. බණට වෙලාවට යන්නේ නැහැ. මුළු මාසෙම එක දවසයි දෙපොයේ ඒකට සිල් ගන්නෙත් නැහැ. දානෙ දෙන්න පන්සලට යන්න වෙලාවකුත් නැහැ මේ මිනිස්සයාට. හැබැයි ඩීසල් පොලිමේ සතියක් ඉන්නවා පාරේ උයාගෙන කාගෙන. පිරිහිලා නැද්ද? විනාශ වෙලා නැද්ද? ඕක තමයි රට. මේක තමයි රට කියලා කියන්නේ. ඕක තමයි ජනතාව. වැද්දෝ හොඳයි. මේ පිරිච්ච ලෝකයක තමයි අපට දැනিলা තියෙන නිවන් දකින්න ඕනේ කියලා. මේ මුලාවෙන් මේ වීලුවෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. සම්පූර්ණ මේ කොලමක්නේ නටන්නේ මිනිස්සු. ලිප්ටික් ගන්න මිනිස්සුන්ට කවදාරි තමන්ගේ කට රතුයි කියලා තමන්ට පේනවද? පාර යන මිනිස්සුන්ටනේ පේන්නේ. මේ විකාරයේ මිනිස්සු බල ඔළුව අවුල් කරගන්නවනේ. මිනිස්සෙගේ සිත කැළඹෙන්නේ නැති විදිහට හඳින්න දන්නේ. මිනිස්සෙගේ සිත කම්පා නොවන විදිහට ඇසිරෙන්න දන්නේ. කාටවත් කරදරයක් හිංසාවක් නොවන විදිහට ජීවත් වෙන්න දන්නේ. දැන් අපි ඉන්නේ තාක්ෂණ යුගයේ, විශ්වකම්මාන යුගයේද නැත්නම් ගල් යුගයේද? ගල් යුගයේ. හැමදේම තියෙන ගල් යුගයක ඉන්නේ අපි. තාක්ෂණයෙන් පිරිච්ච ගල් යුගයක්. කරන්න තරමක් කරන්න මිනිසා පීඩා කරදරනේ මිනිසුන්ට. ඉතින් අර වැද්දෝන්ට අපිට වෙනසක් නැහැ. දෙකම එකයි. කණ්ඩ දන්නේ, ඉඳ ගන්න දන්නේ, ඇවිදින්න දන්නේ. දෙමව්පියන්ට කතා කරන්න දන්නේ. කිසිම කෙනෙකුට සලකන්න මිනිස් ගුණ ධර්ම මොකවත් නැහැ. මරුවක් කමන්න Taman ජීවත් වෙන්න ඕනේ, Taman පෝසත් වෙන්න ඕනේ. කොරෝනා වල ආදායමක් උපයන්න ඕනේ. කණ්ඩ නැතුව මිනිස්සු ඉන්න ඒත් බෝංචි කිලෝ 500ට දෙනවා. පින් කරගන්න බෑනේ මිනිස්සුන්ට. මේ මානසික මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න මේපායි. මරණ මනුස්සයා මරාගෙනම කන්න එපායි.
එක ජාතියක්, එක රටක්, එකම එක පුරවැසි පිරිසක්. එහෙම නැහැනේ. එහෙම නැහැ. එහෙම බෙදා හදාගෙන කන්න එහෙම අදහසක් නැහැ. මේ රටේ මිනිස්සු දිහා බලන්නේ විජාතිකයෝ විදියට. හරිනේ. එහෙනම් 600 නෙමෙයි 800ට දෙනවා එළවලු ටික. විජාතිකයන්ට සලකන්නේ ඒ විදියට තමයි සලකන්නේ. තමන්ගේ රටේ මිනිස්සු අපේ පුරවැසියෝ. එළවලු ටික ඔක්කොම අදන්න ගියේ මට රුපියල් 5000යි 6000 කම්මුණත් ඇති. එහෙම හිතන්නේ. ඒක ලස්සනට ගන්න තමයි බලන්නේ. පහුගිය දවස්වල මිනිස්සු කොච්චර අසරණ වුණාද? අපිට කවුරු හරි කෙනෙක් දාන ටිකක් දෙන නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. එළියට ගිහලා බලනකොට මිනිස්සු කඳුළුයි බතුයි කන්නේ. ළමයි කෑ ගන්නවා බඩගින්න. ඉවස ගන්න බෑ. අපේ රටේ මිනිස්සුනේ. ජාතිය කියලා අපි කෑ ගන්නවා උඩ පයින්නවා. කො අපේ කොටුවෙන් එළවලු ටිකක් අපේ ජාතියට නිකන් දුන්නද? නෑනේ. මොකද්ද ඒතකොට ජාතිය ගැන කතා කරන්නේ? අපි සිංහලේ කියලා කියනවා. හරි ලේ සිංහල තමයි. කො වෙලෙන් ආල් කිලෝ එක ගමට දුන්නද කියලා අහන්නකො. නෑනේ. භූත පෙරේත ලේවලත් එහෙම එකක් නෑනේ. භූතියොත් වැහිලා කිරියම්මට කිරිය අතර උදව් කරනවානේ. ඒක භූතියෝන්ගේ ලේ හොඳයි නේ මීට වඩා. පෙරේතෝන්ගේ ලේ ඊට වඩා හොඳයි නේ. කැමති ඒවා ඉල්ලලා කාලා සතුටින් ඉන්නවානේ. එහෙම එකකුත් නෑනේ. එහෙම සලකන්න කවුරුත් නෑනේ. මොකද්ද එතකොට අපේ තියෙන ජාතිකත්වය? කොහොමද අපේ පුරවැසිභාවය? පුරවැසිභාවය තයින් වෙලානේ. පුරවැසිය සමගින් ඉන්න එපා. ඒක දන්නේ නෑනේ. පින්බත් දීපු රටක් නේ මේක. පින්තාලිය තියලා හැමතැනම වතුර දීපු රටක් නේ. කවුද අනුමත කරේ වතුර බෝතල් විකුණන්න? වතුර පිපාසයට දෙන එක මහා කුසලයක්. නිකන් දෙන්න. ඇයි ඒක නියෝගයක් දාන්න බැරිද? පුළුවන්. අද පිපාසෙට උගුර ඉර වෙච්ච මිනිස්සුත් රුපියල් 80ක් දීලා බෝතලේ ගන්න ඕනේ. ඕම් රටට වෙච්ච දේ. ඒතර මහ පොළොව වතුර හැංගෙනවනේ. මේ මිනිස්සුන්ට මොකටද වතුර? මෙච්චර වතුර දියලි උල්පත් තියෙන ගංගා තියෙන රටකට වතුර ගෙනවල හරාබියෙන්. උන්ට වැසිකිලි කිල්ල හොදන්න වතුර නැහැ. ඒ රටෙන් බෝතල් වතුර මේට ගන්නනවා. ඉතින් කොහොමද මොකක් කරන්නේ? වතුර ඉම්පෝට් කරනවා. ඒ තරම් තිබිලා. පිපාසයෙන් එන මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්න මිනිස් ගුණ ධර්ම නැහැ. බුදුහාමුදුරන්ගේ දේශය කියලා අපි ලැජ්ජ නැතුව බෝඩ් ගහගෙන යනවනේ බස්වල. මේ බුද්ධ දේශයයි කියලා. කොහොම බුදුහාමුදුරන්ගේ දේශේ බුද්ධ ගුණ මොකවත් නැහනේ. මිනිස් ගුණ ධර්මවත් නැහනේ. ඒක බුද්ධ දේශයක් වෙන්නේ කොහොමද? බුදුහාමුදුර මේකට වැඩියා කියලා කියනවා. තවත් කණ්ඩායමක් කියනවා මේක බුදුහාමුදුර ඉපදුනාය කියලා. හරි කමන්නේ. බුදුහාමුදුර ඉපදිච්ච රටේ බොණ්ඩවත් වතුර නැහනේ. ඒක සල්ලි වලට ගන්න වෙලානේ. මොකද උනේ න බුද්ධ දේශේට? මොකද? මේ යථාර්ථය දැනගත්තේ නැත්නම් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. අපිත් හිතනවනේ මේ කාලේ ආල් ටිකක් අපිට වැඩිපුර තියෙන්න ඕනේ, පොල් ටිකක් පරිස්සම් කරන්න ඕනේ, පින්ඩපාතේ යන්න බෑ. ඒ නිසා අපේ ජීවිතය ආරක්ෂා කරන මොනවාරි එකක් කරන්න ඕනේ කියලා අපිට හිතෙනවනේ. ඒකත් ලොකු දුර්වලකමක් නේ. අපිත් දැන් පුරුදු වෙලානේ අනාගතේ ජීවත් වෙන්න. ඒට ගැන හිතනවනේ. කවදද අපි ඒට ගැන හිතුවේ? ඒට උදේට නැගිටලා මැරුන්නේ නැහැ නේ. ආ මුද වෙලාවට කියලා පාත්‍රයෙන් පින්ඩපාතේ ගියා. දැන් අපිත් දැන් වාඩිලා ඒට ගැන කල්පනා කරනවානේ. දැන් අපිත් පිරීලානේ. අපිට දැන් අනාගතයක් තියෙනවානේ. වර්තමානයේ තුලනේ අපිත් ඉතින් දැන් අපි අනාගතයට පුරුදු වෙලානේ. දේශයක් පිරිනකොට ඔක්කොම පිරිනවා. නැවත කවදාකවත් මෙවැනි සමාජයක මෙවැනි ලෝකයක ඉපදෙන්නේ නැති විදිහට ගුණධර්ම වඩන්න. හැම මොහොතක් තුළ මේක යථාර්ථයේ දකින්න. හැමතැනම ගණිකාව බිහි වෙලානේ. අපිට ප්‍රතිවත රැකගෙන ඉන්න අමාරුයි. ඒකනේ අපි කැලෑවෙන්නේ. අඳින්න දන්නේ, ඉඳ ගන්න දන්නේ, නැගිටින්න දන්නේ, කතා කරන්න දන්නේ. අනේ පවුනේ කියලා අනුකම්පාවෙන් පොඩි අනුශාසනාවක් කරපු ගම ඇඟෙල්ලෙන් දදනවා.
කෝල් එක පාවිච්චි කරන්න බෑ. එළිය වැටෙනකන් ඩයලොග් එකේ අර මේ මොකද කස්ටමර් කෙයා එක වගේ කෝල් එනවා. මිනිස්සු ඒ තරම් පිරීලා. හැමතැනම තැබෑරු. මම හැමතැනම රූම් කියලා ගාලා තියෙන ඇති. මේ රටේ ගොඩාක් ඉන්නේ ගෙවල් නැති මිනිස්සුද? ඒ කාටවත් ඉන්න තැනක් නැද්ද? මෙච්චර රූම් මොකටද? කාමර පාසුකම් නැත එතකොට මේ මිනිස්සු කවුරුත් ගෙවල් හදලා නැද්ද? මිනිස්සුන්ට ගෙවල් නැති මිනිස්සු ඉන්නවා අනාථ වෙච්ච මිනිස්සු වැඩි වගේනේ. කාමර පාසුකම් දෙන්නේ. එහෙනම් ගණිකාව වැඩි වෙලා. හැමතැනම තබාරු බීබද්දු වැඩි වෙලා. කොහොමද එන සීලය පුරාගෙන ඉන්නේ? එහෙනම් බුද්ධ ආවාදයට අනුව රුක්ක මූලගතව, ශුන්‍යාගාරගතව, ආරණ්‍යගතව තමයි. කැලෑවට තමයි යන්න තියෙන්නේ. වෙන කොහෙද ඉන්නේ? ඉන්න තැනක් කොහෙද තියෙන්නේ? පන්සලක ඉන්න බෑ 10 කැවිලා ඔක්කොම ටික පුරවනවා. ඉතින් හාමුදුරු පිරියනවා. ඇයි V8 එක අරන්නේ? දැන් V8 ගත්ත හාමුදුරු V10 ගන්න දැන් කල්පනා කරනවා. ඒවට තෙල්, ඩ්‍රයිවර්ට පඩි, ටයර් එක ලස්ස ගන්න. ඒවට සල්ලි නඩත්තුවට. ඒතර හාමුදුරු ඔළුවේ තියෙන්නේම දැන් මේව නඩත්තු කරන්න එපා. මානකම කරන්න වෙලාවක් නැහැනේ. හරිනේ. එළියට එන්න බෑ පිරියනවා. සල්ලි වැඩි නම් ගඟට දාන්න එපාය. ඒක පින් කැටෙත් දාන්නේ. දාලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා තිරීලා ඔක්කොම ඉවරයි. පැවිද්දෙකුට රාත් වෙන්න අවශ්‍ය ටික දීපු දායකෙක් මට පෙන්වන්නකෝ. පැවිද්දෙකුට රාත් වෙන්න අවශ්‍ය ටික දීපු දායකයෙක් එක්කෙනෙක්වත් නැහනේ. පිරියෙන්න අවශ්‍ය ටික දීපු ලස්ස ගණන් ඉන්නෝනේ. ආන්දනේ බේත් වලට 5000ක් තියෙනවා. ඒක තියන්න බේත් වලට. දැන් හාමුදුරන්ට ලෙඩ හැදිලාද? එතකොට දැන් මේගොල්ලෝ ලෙඩ ප්‍රාර්ථනා කරනවානේ සල්ලි දීලා. ලෙඩ ප්‍රාර්ථනා කරනවා. හොස්පිටල් එකේ හාමුදුරන්ගෙන් සල්ලි ගන්නවද නැහැ? මොකටද සල්ලි? අද නැත්තම් කවදාරි මැරෙනවා. මේක ඉතින් 5000 තියාගන්න බෑනේ ජීවිතේ. මේ කය කොහොමද 5000 ජීවත් කරවන්නේ? මැරෙනවා, කුණු වෙනවා. වැරෑලි වෙනවා. ඒක නවත්තන්න බෑ. වෙන දෙයක් වෙච්චාද? සන්තෝෂයෙන් බාර ගන්න එපාය. උදේ නැගිට වෙලේ ඉඳලා කට්ටෙන් එන ලේ බලනවා, ප්‍රෙෂර් බලනවා. ඉතින් මෙච්චර ජීවිත ආසාව තියෙනවනේ මොකටද පැවිදි වෙන්නේ? ඒනක් කොටාන ගෙදර හිටියාම ඉවරනේ. පැවිද්දේ කිසිලම් කරන් ජීවිත ආසාවත් අරින්න එපා. ඒක අත්හැරලා නැහනේ. ශාසනයේ තියෙන ගෞරවයක් ඉවරනේ. කොම්පිරිලාම තනම් පිරිලා. ගුරුවරයෙක් වශයෙන් මම ඔබ වහන්සේලා පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් ඉන්නවා. මේ සම්බුද්ධ ශාසනයේ දීවෙන්නේ රාතන් වහන්සේලාගේ පිරිසේ ඔබ වහන්සේලාත් එකතු වෙයි කියන ඒ අදහස මට තියෙනවා. බලාපොරොත්තු. රාතන් වහන්සේලා වැස්ස වයින්කොට වැටෙන්නේ නැහැ. පොළොව වහරලා නිදන් ගන්නවා වගේ රාතන් වහන්සේලා එළියට ගන්නත් බෑ. අපි තමයි රාතන් වහන්සේලා වෙන කවුද? අපි කෙලස් ටික නිරෝධ කරගෙන රාත් වුණොත් තමයි. නැත්තම් කවදාවත් රාතෙක් දකින්න හම්බ වෙන්නේ නැහැ අපිට. අර උපාසක මාත්‍යෙක් ඊට අවුරුදු මම හිතන්නේ 5000කට කලින් බුදුහාමුදුරන්ටත් කලින් වෙච්ච සිදුවීම. ඒක සංස්කෘතවල ශ්ලෝකවල තියෙනවා. දම්පැන් ඔක්කොම ටික සූදානම් කරන ඔත්ත සිල්වත් උන්ද ගුණයාපත් කෙනෙකුට මේ දෙන්න කියලා ඔළුවේ තියාගෙන එව්වල රටවල් ගානේ ගම්මාන ගානේ යනවලු. ඒ කවුම් අරම ඔක්කොම හදලා මේ අම්ම තනම අඩුපාඩුයි. පස්සේ තාපසෙක් ළඟට ගියාලු. ගිහලා ස්වාමීනි අම්ම තනම ගියා උත්ත සිල්වත් ගුණ තියෙන කෙනෙකුට දෙන්න. කවුරු තම්බ වෙන්නේ ඒක ඔබ වහන්සේට මේක පූජා කරගන්න අවසර වුණා. නෑ පුතේ මට දෙන්නත් එපා. ඇයි කියලා ඇව්වලු. මෙච්චර උඹ රටවල් ගානේ හැමතැනම ගිහලා හොඳ කෙනෙක් එව්වනේ. ඒ හොඳ කෙනා උඹ වෙන්න උත්සාහ කළාද කියලා. එතකොටල යාට තේරුනේ ඇයි මම ඒ හොඳ කෙනා වුනේ නැත්තේ කියලා. පස්සේ දම්පැට්ටිය ඇරලා එතනම ඉඳලා කන්න පටන් ගත්තා මේක. අද ඉඳලා මම තමයි හොඳ කෙනා කියලා. ඒක තමයි යථාර්ථය. අපි මොකටද සාරිපුත්ත මොග්ගල්ලාන හොයන්නේ? ඇයි අපිට සාරිපුත්ත මොග්ගල්ලානේ ಗುಣ පුරන්න බැරිද?
අඟුලිමාල වගේ කුරා කුඹියටත් ඉන්සා කරන්න වෙන්න බැරිද? කීරිවනේ රේවතහම්දුර වගේ අපිට අල්පෙච්ච වෙන්න බැරිද? පුළුවන්. කවදාවත් ඒක කරන්නේ නැහැ නේ අපි. අපේ අඩුපාඩු දුර්වලකම් ලයිස්තු ඇදුවාම 70ක් විතර දිගයිනේ කොලේ. පුට්සිටි වල බිල් වාගෙන අපේ ලයිස්තු. එච්චර අඩුපාඩු. එකක්වත් අදාගන්නේ නැහැ. නිවැරදි කරගන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ රාතුන් බී වෙන කාලේ. ඒ බී වෙන කාලේ මේ දැන් කාලේ. ඒ රාතු මමත් එක්කින් තමයි එකේ. එතනට අපි ආවේ නැහනේ. කවුරුත් ඇවිල්ලා නැහැ. එහෙම ආවනම් දැබෑරුම් වල මෙච්චර පොලින් තියෙන්න බෑනේ. ඉරගෙවල් වල මෙච්චර මිනිස්සු ඉන්න බෑනේ. ඉන්න බෑනේ. මිනිස්සු කොහොමද වෙන්න එපා. දවසට එක අඩුවක්වත් නිවැරදි කළේ නැත්නම් මේ මානකම යන කනගාටුයි. දවස ගාන යාගේ චරිතය අලුත් වුනේ නැත්නම් මේ මානකම ගැන කනගාටුයි. නැවත ඉපදෙන අවස්ථාව දැනටත් අපිට තියෙනවනේ තීරණය වෙලානේ. ඒක වළක්වන්න මොනවාරි එකක් දවසට කරන්න ඕනේ. ඉපදීම නවත්තන්න මොනවාරි අබහැටි එක තරමක් කරන්න ඕනේ. ඒක කෙරුවේ නැත්නම් ඒ දවස ගැන මේ මානකම ගැන කනගාටුයි. ඔච්චර දුර්වල තැනක ඉන්නේ. කවදාකවත් මම හිමාලයේ තාපසයන් දොස් කියන්නේම නැහැ. ඒගොල්ලෝ නිවන දන්නේ නැහැ. හැබැයි 이르දියක් වඩන්න ඕනේ කිව්වොත් මොන 이르දියද ඒක අනිවාර්යෙන් වඩනවා ඒගොල්ලෝ. නොපසුබට වීරියේ. පස්සට යන්නෙම නැහැ. කලකිරෙන්නෙම නැහැ. බැඩුන්නේ නැහැ. මේක තියෙනවත් සැක හිතන්නෙම නැහැ. නෑ ඒක අනිවාර්යෙන් කරනවා. කොමක් හිතනවාද? ඒ බවට මේගොල්ලෝපත් වෙනවා. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කියලා අපි රාත් වෙනවා කියලා නෙමෙයි ගත්තේ. කාලයක් යනකොට අපි ගොවියෝ වෙලානේ. කාලයක් යනකොට වාහන විකුණන වෙළඳු වෙලානේ. කාලයක් යනකොට අපි ගොඩනැගිලි හදන ඉංජිනේරුවෝ වෙලානේ. කො අර වීරිය අර ගත්ත අරමුණ නෑ. ඒක පසුබෑලා. ඒක ඉවරයි. ඒ රාතන් වහන්සේ ගියා. කරඬුව ගියා. ඒක ඉවරයි. කාලයක් යනකොට එහෙම අපිට අමතක වෙනවා. මේ ගමන ආවේයි කියන එක. ඒක නිතර සී කරන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ? දෙන්න නැකිට ගමම චීවරපත්‍ය වික්ෂාව කරනවා. චීවරය මතක් කරගන්නවා. සීනාසන පත්‍ය වික්ෂාව කරනවා. සීනාසනේ මතක් කරගන්නවා. පැවිදි පත්‍ය වික්ෂාව කරනවා. මම පැවිදුනේ මෙන්න මේකට. දුක නිවා ගන්නයි මම මේක ඉල්ලුවේ. එහෙනම් මේක මං කරට දැම්ම ගමන් ඉඳලා මම මේ වැඩේ කරනවා. උයන පියන වැඩේ ඉඳලා මේ හැම වත් පිළිවෙත් අමේකෙම නිවන වැඩේමයි කරන්නේ. ඒකට නිල්ලගත්තේ. ඒක නිතර සී කරනවා. සී කරනවා. මානකම අමතක වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ ලෝකයන් අතර. අමතක වෙලා. සසර දුක තියෙන්නේ කාටද කියලා අහුව ප්‍රශ්නය පුදුජනයිටනේ. පුදුජනයිට තමයි සසර දුක තියෙන්නේ. ආන්ද්‍රෝ ලෑන්ඩ් ක්‍රූසර් එකක් ප්‍රාඩෝ එකක් අරගෙන පුල් ටෑන් තෙල් ගාගෙන කිලෝමීටර් 150ක් විතර ගිහලා බණ කියන සිරිතක් තියෙනවා. දුක තියෙන කට්ටිය ආන්ද්‍රෝ ළඟට ඇවිල්ලා බණ අහන්න එපායි. එහෙම නේද? දොස්තර මාත්තේ හැම වර්ගයකම බේත් ටික පෙට්ටි දෙකක් විතර අරන් ඔළුවේ තියාගෙන බේත් තියනවා ලෙඩ වෙනවද කියලා ගංගානේ ඇවිදිනවද? නෑ. ડોක්ටර්නේ 4ට 3 ඉඳලා මිනිස්සු ටෝකන් අරගෙන ඉන්න ලිස්ට් එකේ. බේත් ගන්න. දැන් මේ මේකක්ද වෙලා තියෙන්නේ? පුදුජන ලෝකේ ව්‍යාපාර කරන දොස්තර මාත්තේගේ ගෞරවය තාම්රවන්ට නෑනේ. ආම්රවල් පිරිකර ටික ගන්න ආම්රෝ තෙල් ගාගෙන යනවනේ මිනිස්සු හොයාගෙන. ඒ මිනිස්සුන්ව නිදාස් කරන්න දුක කියන්න ආම්රෝ තෙල් ගාගෙන යනවා. ඒ මිනිස්සු වැවේම නාලා කරලා ඉතින් අතට බන පටන් ගන්න අටාමාටට ඇවිල්ලා ඉන්නවා. අර බෝතලේ තියෙනවනේ ඇතුලේ. ඒකේ මූඩි අරින්න එපායි. කුකුල් මසුත් අදලානේ කණ්ඩත් එපායි. ඉතින් මිනිස්සු ඉන්නව. ප්‍රශ්නයක්වත් නැහැනේ. ආම්දුර කියලා තියෙන මේ මිනිස්සු එතර කරන්නේ නෙමෙයි මොනවාරි කතන්දර ටිකක් කියලා පිටි ටික ගන්න. චිර පිරීලාද බලන්න. කම්පිරිලා. ගන්න දෙයක් නෑ. නීතිය උගන්වන්නේ මොකටද? BL LLB කියලා උගන්වන්නේ නීතිය මොකටද? මිනිස්සුන්ට සාධාරණය කරන්නනේ. හරියට සාධාරණ ඉටු කරපු ලෝයර් කෙනෙක් මට පෙන්වන්නකෝ. ලෝයර් කරන්නේ මොකද්ද? නීතිය ඉගෙනගෙන සාධාරණය කරන්නේ අසාධාරණය කරනවා.
මාත්‍යා මං අරුගේ වෙලට ගිනි තිබ්බන හරි 50000 දෙන්නකෝ හරි. ගිනි තියෙන එක දැක්කයි කියන මේ මිනිස්සයා. ඔයා කන්නඩි පාවිච්චි කරනවද? ඔව්නේ. හරි ගිනි තියෙන එක දකින්නකොට කන්නඩි දැම්මද? නෑ. එතකොට කියනවා ස්වාමිනී මෙයාට තියෙන long distance 0.75x fly කියලා කියන එකක්. ඊපස්සේ එයා දන්නේ දැන මොකද්ද මේ කතන්දරය කියලා. ඒ කියන්නේ ස්වාමිනී මෙයාට අඩි 25ට වඩා මොකවත් පේන්නේ නැහැ. මේ තියෙන වාර්තාව හරිනේ අඩි 25ට පේන්නේ. ඒකට ගිනි තියපු තැන අඩි 100ක් දුරයි. මේ මනුස්සයා කියන්නේ මේක බොරු. පෙනිලා නැහැ. හරිනේ කතාව. මේ ඇහැට දැකපු එක සම්පූර්ණ අර මෙඩිකල් රිපෝට් එකකින් ඉවරයි. අර කටට එන්නේ නැති සමීකරණ කියන්න පැටලිච්ච වචන ටිකක් කිව්වම ජජ් බය වෙනවා දැන්. ඕක මොනවද විසඳන්න කියලා දැන් එයාගේ කාඩ් එකත් ඉවරනේ. ටක් ගාලා තීන්දුව අර පැත්තට දුන්නා. අරු ගිනි තියලා නැහැ. මේ මනුස්සයා දැකලා තියෙනවා. හැබැයි මෙයාව නෙමෙයි දැකලා තියෙන්නේ. හරිනේ කතාව. ඒතකොට දැන් නීතිය ඉගෙනගෙන තියෙන්නේ සාධාරණේ කරන්නේ නැහැ අසාධාරණේ කරන්නේ. මිනිමරපු කට්ටිය කොච්චර බේරනවද? LLB කියලා කියන්නේ ධර්මිෂ්ඨකමනේ. රටේ මහ ජනතාවට එන අසාධාරණයට විරුද්ධ පෙනීట్లా යුක්තිය සාධාරණ ඉටු කරන්නනේ. ඒක රස්සාවක් නේ. රස්සාවක් නේ. මිනිස්සු පාවල දීලා, ඇත්ත සංගවලා, බොරුව රජ කරවලා, අහිංසක මිනිස්සු අසරණ කරවලා, පාරට ඇදලා විසි කරලා, ධර්මිෂ්ඨකම සාධාරණ සම්පූර්ණ බිම දාලා පාගලා ජීවත් වෙන මිනිස්සු. ඒකට කියන නීතිය කියලා. එහෙම නීතියක් රටට අවශ්‍යද? කාටවත් සාධාරණ කළාම නැහනේ. අවදාවත් මහේස්ත්‍රාත් ආන්නෙත් නැහනේ. සාක්ෂි හරි ප්‍රශ්නයක් නෑ. සාක්ෂි තියෙනවනේ. ඉවරද? ඒ හැමතැනම පිළිගීමක් තියෙනවා. හැමතැනම පිළිගීම. ඒ නිසා අපේ ලෝකේ කාගෙත් එක්ක නඩු කියන්න බෑ. අපි නිවැරදි. නමුත් විඳන් කරන්න සල්ලි නෑ. එහෙනම් නඩුව පරාදයි. නඩුව පරාදයි. එහෙනම් නඩුව තීරණය වෙන්නේ වත්කම් වලට සාපේක්ෂව. රටේ නීතිය ධර්මිෂ්ඨකම වගන්ති පනත් ඔක්කොම තියෙන්නේ සල්ලි වලට සාපේක්ෂව වත්කම් වලට සාපේක්ෂව. උසාවියට නැග ගමන් ගන්නවා හාම්බ්‍රෝ කෝබොන්සේගේ ලෝයර්. ඒ කියන්නේ මගේ ප්‍රශ්නේ මට කියන්න බැරිලු වෙන මිනිස්සෙක් ඇවිල්ලාලු කතන්දර ටිකක් කියන ජාතක කතාවකයි කතන්දරයක් කියන්න ඕනේලු. ඇයි මගේ ප්‍රශ්නේ මට කියන්න පුළුවන් මං ගොළුෙක් නෙමෙයිනේ මගෙන් අහන්නේ. එතකොට මේ මනුස්සයා රස්සාව නැති වෙනවනේ. ඒ මනුස්සයා දන්නවද මගේ ප්‍රශ්නේ? ඒ මනුස්සයා වෙන එකක් කියනවා. අනේ රීති හදලා තියෙනටි. මොකද්ද ඔබ වහන්සේට උනේ? මොකද්ද ඔබ වහන්සේ කළේ? එහෙම ආන්න එපායි. එහෙම ආන්න වෙලාවක් නැහැ. කොයි උසාවියේද පක්ෂ දෙකම ගෙනල්ලා කියන්න කාරණේ ඔය ලියද වෙනස් කළාද? ඔව් ඇයි එහෙම කළේ? ස්වාමිනී ඉතින් මම පොඩ්ඩක් වෙනස් කළා. ඔයා මොකද කරන්නේ? ඒම අහලා ප්‍රශ්න ටික සාකච්ඡා ඊට පස්සේ එහෙම කරන්න එපා. මායිම තියෙන තැන ගන්න හරි. සමාව දෙන දෙන්නටම ආයෝග කරලා ආවෙන්න යන්න. එහෙම විසඳන්නේ නැහැනේ. එහෙම විසඳන්නේ. උසාවියේ තියෙන දඬුවම් කරන්න විතරමනේ. සමාවක් දෙන්නෙම නැහැනේ. රටේ මිනිස්සු හදන්නේ උසාවිය හදලා තියෙන. හදපු මිනිස්සු පෙන්නන්නකෝ. එකෙක්වත් ඇදුන්නේ නැහැ. ඒතර මොකටද උසාවිය? ඉරගිය මොකද? ඉරගියට ගිහපු මිනිස්සු එකෙක්වත් ඇදිලා නැහැනේ. එළියට ඊට වඩා දරුණු වැඩනේ කරන්නේ. බොරුවක් මේ කරන්නේ. හැමතැනම බොරුව තියෙන්නේ. තනීර කැපුවම පොලිසියෙන් අල්ලනවනේ. ඉතින් තනීර කපපු එක වැරදිලු. හැබැයි තනීර හැඳපු එක වැරදි නෙමෙයිලු. දැන් මේක ඉස්සර කාලේ මේ නීති මොකුත් නැති කාලේ ඉරක් තිබුණ නැන්නේ පාර මැද. ඒක මිනිස්සු පරිස්සමෙන් ගියානේ මීට වඩා හොඳට. වහන ඕනවට වඩා ගෙන්නලා රටේ පාරවල තදබදයක් වැඩි කරලා අනතුරු වැඩි වෙන්න හේතුත් හදලා තනීර හැඳලා ඒක කැපුවොත් 2000යිලු. හරි තනීර කපන්න නැතුව ඉන්න වාහන අඩු කරන්න එපා, ඉම්පෝට් අඩු කරන්න එපා, ලියාපදිංචි අඩු කරන්න එපා. පාරවල් ඉස් කරන්න එපා, පාසුවෙන් යන්න පුළුවන් පරිසරය හදන්න එපා. ඒක මොකවත් හදලා නැහැ. තනීර ගාලා ඒක හම්බ කරනවා. ඊරවල් පාක් විතර ගවන ඊට වඩා හම්බ කරන්නත් පුළුවන්. නීති හදලා තියෙන මේ විදිහට. ඩ්‍රංකන් ඩ්‍රයිවිං නම් 5000යි. සාධාරණයි ඒක. ඒතර ටැබෑරුම් වල ලයිසන් දීප එක සාධාරණයි නේද? ඒක අසාධාරණයි නේ. ටැබෑරුම් රටේ තිබුණ නිසානේ මිනිස්සු බොන්නේ. ඉතින් ඒක කවුද අනුමත කළේ? ඒකට ලයිසන් දෙන්න පුළුවන්. ඒක නීති අනුකූලයි. හැබැයි බීපු මනුස්සයර දර ගන්නවා. බොණ්ඩ විකුණන මනුස්සයර දර නැහැ. ඒක ලයිසන් නේ.
හරිනේ කතාව. ඒක ලයිසන් නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ලයිසන් නේවනේ මේ මනුස්සයාගේ බඩේ තියෙන. ඒකට ඒකත් ලයිසන් නේ. එහෙනම් මේ මනුස්සයාගේ ලයිසන් කැන්සල් වෙන්න බෑනේ. ඇයි අරක්කුත් ලයිසන් අරක්කු තියෙන්නේ එකක් බඩේ. රජෙන්නේ දීලා තින්නේ. ඒක අනුමතයිනේ. ඕ නීතියයි. මේ විදිහට හැම අංශයක් දිහා බැලුවාම ඔක්කොම පිරීලා තියෙන්නේ. ඔක්කොම පිරීලා තියෙන්නේ. පිරිනිවන් පාන එක හැරෙන්න වෙන විසඳුමක් නැහැ උකට. වෙන විසඳුමක් නැහැ. කොහෙන් කරකලා බැලුවත් ඉර වෙන එක තමයි තියෙන්නේ. විදහාසක් නැහැ. පිරිනිවන් පාන එක විතරමයි මේකට තියෙන එකම උත්තරේ. මගේ ළඟ වැඩ වාසය කරන කාල පරිච්ඡේදය තුල ඔබ වහන්සේලා රාහත්තුන් නැත්තම් ඒක ඔබ වහන්සේලාගේ අඩුව නෙමෙයි. ඒක මගේ අඩුවක් ඇටියට මම දකින්නේ. මගේ ලොකු දුර්වලකමක් විදිහට මම දකින්නේ. ඔබ වහන්සේලාව රාහත් කරන්න තරම් දක්ෂ ගුරුවරයෙක් නෙමෙයි කියලා මට දැනෙන්නේ. මගේ අඩුවක් විදිහට මම දකින්නේ. අපේ ගුරුවරයා සාර්ථක ගුරුවරයෙක්. එයා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. අපට හරියට යුතුයකම් කළා කියන තැනටපත් වෙන්න නම් ඔබ වහන්සේලා රාහත් වෙන්න ඕනේ. ඒ රාහත් බෝධියෙන් තමයි ඒක නිවැරදි වෙන්නේ. ගොඩාක් අඩුපාඩු ඇදලා තියෙනවා. තවත් ගොඩාක් ඇදෙන්න තියෙනවා. ලෝකයේ ගැන මෙච්චර දේවල් කතා කළේ තව ගොඩාක් දේවල් තියෙනවා. මාස ගණන් වාඩි වෙලා කතා කරලා ඒ යථාර්ථයේ දැනෙට ඉදීමේ උවමනාව වැඩි වෙන්නේ. මේ අසාධාරණ ලෝකයේ තුල එක මොහොතක්වත් ඉන්න අවශ්‍ය නැහැ කියලායි තින්නේ. නැවත ඉපදිලා මීට වඩා දරුණු පරිසරයක සමාජයක ඒ මුණ දෙන්න අවශ්‍ය නැහැ කියලායි තින්නේ. එක මොහොතක්වත් මේකේ සැරිසරන්න අවශ්‍ය නැහැ කියලා දැනෙන්නේ. එතකොට ඒ නිසා මේ ඔක්කොම කියන්නේ දවසට අඩුපාඩු කීයක් හදනවද ඔබ වහන්සේ? වෙලාවක් නැහැ නේ. නිදා ගන්න වෙලාවක් නැහැ කියලා කියපු ශිෂ්‍ය පුත්‍රයෙක් මම දැකලා නැහැ. ස්වාමීනි දවස් 4ක් වෙනවා පැම්පාසුන්නේ පැම්පාසු වෙන්න වෙලාවක් නැහැ. ඒ තරම් බඹුන් වඩනවා. එහෙම ශිෂ්‍ය පුත්‍රයෙක් මට හම්බ වුණේ නැහැ. ඇයි ඔබ වහන්සේගේ කටගඳ ස්වාමීනි මාසයක් වෙන ධර්ම දින්න වෙලාවක් නැහනේ. කමටන් වඩන මම මදිනවා එයාගේ දත් දෙක. දත් ටික මම මදිනවා. එහෙම කියපු භික්ෂුවක් නෑ. ඔක්කොමට වෙලා තියෙනවා දවසට එක අඩුවක් හදන්න වෙලා නැහැ. ගුරුවරයා ඉඳ තමයි ගස් යට ඇංගිලා ඉන්නේ. ලැජ්ජයි ගුරුවරයාට ඒ ශිෂ්‍යය හම්බ වෙන්න. හැමදේටම වෙලා තියෙනවලු. දවසට එක අඩුවක් හදන්න එක ගුණයක් පුරන්න වෙලාවක් නැල්ලු. මාර වැඩි. ආශ්චර්යයි. ලෝකෙ පුදුම අතක් තිබුණා මේක 8 වෙනි පුදුමේ. හැමදේම කරන්න පුළුවන්. අවශ්‍ය දේ කරන්න බෑ. අද ඉඳලා ඒ පාරමී හරියට පුරා මොන ධර්ම වඩා නැත්නම් මේ පැවිදි භූමියට අපි යුතුයකම් කළා කියලා අපිට සතුටු වෙන්න බැරි නේ. මේ ධාම නාම රූප වලින් මතු කරන්න බුදුහාමුදුරු සාරාංශ කල්ප ලක්ෂයක් දුක් විඳා. උන්වහන්සේට කරන යුතුයකම රාත් වෙන එක. අපේ ඉදීම අපි නවත්ත ගන්න දක්ෂ වෙන්න ඕනේ. ගුරුවරයා කමටහන් දුන්නේ අරයා මේම කළා. මෙයා හරි දඟයි. අර භික්ෂුව නිතරම එක එක ඒවා කියනවා. හරියට සමච්චලයටපත් කරනවා. ඉන්ට අරිනවා. ඒ නිසා මට මානකම කරන්න බෑ. මේ ඔක්කොම අපේ දුර්වලකම්. ඒව එකක්වත් අපට අදාළ නැහැ. කුරුල්ලෝ කෑ ගන්නනේ, කපුටු කෑ ගන්නනේ, රිලව් කෑ ගන්නනේ. ඒක තමයි අපි කාට හරි මොනවද කරන්න ඇති. ඒ නිසා වෙන්න ඇති ඒගොල්ලෝ අපිට කරදරේ නිසා කරන්නේ. කරබාගෙන ඉන්න ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඇසැත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද, කන් ඇත්තේ නමුත් බීරෙකු මෙන්ද, කට ඇත්තේ නමුත් කුළුවෙකු මෙන්ද, අතපය උන්ටට ශක්තිමත්ව තියේදී අබ්බගාතයෙකු මෙන්ද සසර ජීවත් වෙනවා. ඕන එකක් කරලා ගියාද? අපේ අරමුණ මේ භවයේ ඉපදීම නවත්තන එක. ඒක අරමුණු කරගෙන ඉලක්ක කරගෙන අපි ගැටෙන්න නැතුව යන්න ඕනේ මේ ගමන. අද වැඩ නවත්තන්නේ ඉතින් නේද වැඩ. ඊළඟට ටිකක් අඩලා දෙන්න. අවශ්‍යද? ඒක තදලා තියෙනවා.